ස්ථානයේ තබා ගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වන ගිරිමානන්ද සූත්‍රය. මේ ගිරිමානන්ද සූත්‍රය පිළිබඳව පින්නතුල්ලා පසුගිය කාලේ කොටස් වශයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කළා. අද අපි බලාපොරොත්තු වන්නේ කාලයේ පමණින් සම්පින්ඩනාත්මකව මුළු ගිරිමානන්ද සූත්‍රයේම මේ කාලය තුල පින්නතුලට කියලා දෙන්න. ගිරිමානන්ද සූත්‍රයේ පින්නතුනේ අපට හුරු පුරුදු සූත්‍ර දේශනාවක්. ඇයි පිරිත් පොතේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. එහෙමනම් පින්වත් හැමෝම දන්නවා ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ හොඳටම අසනීප වුණා. අසනීප වෙච්ච වෙලාවේ ආනන්ද මාහිමියන් වහන්සේ මේක දැකලා බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ හොඳටම අසනීප වෙලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ ආනන්ද මාහිමියන් වහන්සේට මේ දස සංඥාවන් ඉගෙනුවා. උගන්වලා කිව්වා, ආනන්ද ගිරිමානන්දට මේවා කියලා දෙන්න, උගන්වන්න, ඇහෙන්න සලස්සන්න. ආනන්ද මාහිමියන් වහන්සේ විදිහටම කළා. ඉතින් මේ දස සංඥාවන් ඉගෙනගෙන ධාරණය කරගත්තට පස්සේ, ශ්‍රවණය කළාට පස්සේ, හැඟීම් ඇති කරගත්තට පස්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ කායික අපහසුතාව අඩු වෙලා නිරෝගිමත් භාවයට පත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඇත්තටම පින්නතුනි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වන දස සංඥා ජීවිතයට ගලපගත්තොත් මේ ජීවිතයේ තියෙන රෝගාබාධ පමණක් නෙවෙයි, මුළු සංසාර රෝගයම නවත්තන්නට ඒකාන්තයෙන්ම හැකියාව ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එවැනි දේශනා තමයි අපට සිද්ධ කරන්නේ. ඒ දස සංඥාවන් පින්නතුල දන්නවා. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා, ආනාපාන සති. එහෙනම් අපි බොහෝම කෙටියෙන් මේ සංඥාවන් 10 පිළිබඳව පින්නතුලට කාලේ පමණින් කරුණු ටිකක් කියලා දෙන්නම්. මේක අපේ ජීවිතයට අපි ගලප ගන්න ඕන. මෙලොව නිරෝගී කමින් සැනසille ජීවත් වෙන්නත්, ඒ වගේම අපේ පරලෝක ජීවිත සාර්ථක කරගන්නටත්, ඒ වගේම අමා මහ නිවන සාක්ෂාත් කරගන්නටත් ඒකාන්තයෙන්ම මේ දස සංඥාවන් උපකාර වෙනවා. පින්නතුනේ අපි මුලින්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි සංඥාව කියන්නේ මොකක්ද කියලා. සංඥාව කියලා කියන්නේ දැන් මේ පංචස්කන්ධය අතුරෙන් විශේෂයෙන්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධේ තුන්වෙනි උපාදානස්කන්ධය තමයි සංඥා. සංඥාව කියලා කියන්නේ හඳුන ගන්නවා කියන එක. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුන ගන්නවා, කනෙන් ශබ්ද හඳුන ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා, දිවෙන් රස හඳුන ගන්නවා, කයෙන් පහස හඳුන ගන්නවා, සිතින් අරමුණු හඳුන ගන්නවා. තව ඉතින් නොඑක් දේවල් අපි හඳුන ගන්නවනේ නේද? උසාය කියලා, මිටිය මිටි කියලා, මෙයා සුදු පාටයි, මෙයා කළු පාටයි. ඔය ආදී වශයෙන් මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම අපි හඳුනගන්නේ මෙන්න මේ සංඥා කියන චෛතසිකයෙන්. අපි කියන්නේ සංඥා බලකාය කියලා. ඉතින් මේ හඳුන ගැනීම. එහෙමනම් මේ හඳුනා ගැනීම අසුතවත් පුතඥය. ධර්මයේ හරියට ලැබුණ නැති, ඒ වගේම ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් නැති කෙනෙක් මේක හඳුනගන්නේම වැරදි විදිහට. ඒ වැරද්දට නමක් දෙනවා සංඥා විපල්ලාසය කියලා. ඒ කියන්නේ පින්නතුනේ දැන් බලන්න
මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අනිත්‍යයි නේද? සවිඥානික වශයෙන් ගත්තොත් පණ තියෙන දේවල් නිට්ටය වෙච්ච දෙයක් තියනවද? නැහැ. නිට්ටය වෙච්ච දෙයක් නැහැ. ඊළඟට අවිඥානික දේවල් ඒවත් කවදා හරි කොහොම හරි නැති වෙලා යනවා. අපි දැන් බලන්න ගෙවල් දොරවල් යාන වාහන අපිට ඔකට මහා ප්‍රඥාවක් අවශ්‍ය නැහැ. දැන් බලන්න අපේ මුතුන් මිත්තෝ දැන් අපේ පරම්පරාවල ඒ තිබිච්ච දේවල් ගෙවල් දොරවල් වලක් තියනවද? නැහැනේ. එතකොට පින්නතුනේ දැන් ඔය විදිහට ගත්තාම මේ අවිඥානික සියලු දේවල් ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම විතරක් නෙවෙයි මේ ගංගා ඇලදොල මහා පොළොව මහා සාගරය මහා මෙර පර්වතය වැනි විශාල වස්තු පවා විනාශ වෙලා යනවා. එහෙනම් සබ්බේ සංඛාරාගේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන එක අපි අහලා තියෙනවා. අහනවා. හැබැයි ඇතුලෙන් කියනවා අපේ මොකද්ද නිත්‍යතාවයක්. පැල් බැඳගෙන අනිත්‍ය සංඥාව ගැන ඇහුවත් ඒ අහන වෙලාවට විතරයි ඊට පස්සේ නිත්‍ය සංඥාවෙන් වැඩ කරන්නේ. ඒක සංඥා විපල්ලාසයක් නෙවෙයිද? සංඥා විපල්ලාසයක්. වැරදි විදියටයි හඳුනා ගන්න. ඊළඟට බලන්න පින්නතුනි මුළු ලෝකේම දුකේ පිහිටලා තියෙන දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. නමුත් අපි හඳුනාගන්නේ කොහොමද? සැපයි කියලා. කොච්චර දුක් විඳත් බලන්න ආස්වාදයේ චුට්ටනේ අල්ලන්නේ. අර ආදීනව මහා කොට පේන්නේවත් නැහැ කාටවත්. එතකොට බලන්න ඒක සංඥා විපල්ලාසයක්. ඊළඟට පින්නතුනි දැන් හැමදේම අනාත්මයිනේ. හැම ධර්මයක්ම අනාත්මයි කියලා කියන්නේ මම මගේ කියලා වසඟේ තියාගන්න බෑ. වසඟේ පවත්තන්න බෑ. දැන් අපිට අපේ මේ ශරීර කූඩුවත් අපට ඕන විදිහට පවත්ත ගන්න පුළුවන්ද? බෑනේ. අපේ ශරීර කූඩුවත් එහෙම පවත්තන්න බෑ. ඉතින් එහෙම පුළුවන් නම් අපිට පුළුවන් වයසට නොයා ඉන්න. කොණ්ඩේ දෙන්නේ නැතුව ඉන්න. ඊළඟට හැම රැලි වැටෙන්නේ නැතුව ඉන්න. කොටින්ම මැරෙන්නේ නැතුව ඉන්න. පුළුවන්ද? බෑ. එහෙනම් මගේ නම් මට ඕන විදිහට පවතින්න බෑ. එහෙම පවතින්නේ නැහැ. වසඟේ පවත්තන්න බෑ. එහෙනම් ඒක අනාත්මයි. නමුත් පින්නතුනේ මේ අනාත්ම ලක්ෂණේ කොච්චර ඇහුවත් අපි ඉන්නේ ආත්ම සංඥාවේ. ඊළඟට මේ ශරීර කූඩුව තනිකරම අසුචි බඳුනක් අසුචි බෑග් එකක් වගේ අපට පේනවා. ඒක හොඳට විමසලා බලනකොට. නුවණින් බලනකොට මේක මෙහි තනිකරම අපවිත්‍ර ගොඩක්. නමුත් බලන්න මේ අසුබය අපි හඳුනගන්නේ සුබයි කියලා. එහෙම නෙවෙයිද? එහෙම තමයි. එහෙමනම් පින්නතුනි මේක තමයි සංඥා විපල්ලාසය. වැරදි විදිහට හඳුනා ගන්නවා. ඉතින් එහෙමනම් අපි දැන් තේරුම් ගන්න ඕන මෙතන මේ අනිච්ච සංඥා අනත්ත් සංඥා ආදි වශයෙන් හඳුන්වන්නේ මේ හඳුනා ගැනීම. එතකොට මෙන්න මේ හඳුනා ගැනීම නැත්තම් මේ හැඟීම අපේ සිත් තුළට ඇති කර ගැනීම හරියම වටිනවා. හැඟීමක්වත් නැතුව කොහොමද ඉතින් ඉස්සරහට යන්නේ නේද? එහෙනම් මෙන්න මේ හැඟීම් ඇති කිරීම තමයි මේ සූත්‍ර දේශනාවේ අරමුණ. බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ කාරණා ටික තමයි මේ කාරණා 10 තමයි මෙන්න මේ හැඟීම ඇති කරගන්න කියලා අපිට කියලා දෙන්නේ. එතකොට දැන් පින්නතුලට තේරෙනවා මේ සංඥාව කියලා කියන්නේ මොකද්ද? හඳුනා ගැනීම නැත්තම් හැඟීම කියලා මතක තියාගන්නකො. එතකොට පළවෙනි සංඥාව මොකද්ද? අනිත්‍ය. අනිත්‍ය සංඥා. අනිත්‍ය කියලා කියන්නේ නিত্য නෑ, නিত্য නොවන. තව විදිහකින් කිව්වොත් වෙනස් වෙන. නিত্য නොවන නැත්තම් වෙනස් වෙන. මොනවද වෙනස් වෙන්නේ? ඇති වෙලා තියෙන දෙයක් තමයි වෙනස් වෙන්නේ. කොහොමද වෙනස් වෙන්නේ? වෙනස් වෙලා යනවා. කොහොමද වෙනස් වෙන්නේ? ඔව්, ඇති වෙලා තියෙන දෙයක් වෙනස් වෙලා යනවා. අන්නේ වෙනස් වීම හඳුනා ගැනීම තමයි
අනිත්‍ය සංඥා කියලා කියන්නේ. එතකොට වෙනස් වෙන දේ හඳුනා ගැනීමේ ප්‍රයෝජන මොකක්ද? ප්‍රයෝජනයක් තියෙන්න බෑ නේද? වෙනස් වෙන දේ හඳුනා ගැනීමේ ප්‍රයෝජන තමයි වෙනස් වෙන දේ තුල ඇලෙන්නේ නැහැ. ගැටෙන්නෙත් නැහැ. මොකද ඇලිලා වැඩක් නැහැ. ගැටිලා වැඩක් නැහැ. ඇයි මේක වෙනස් වෙනවනේ. එතකොට පින්නතුනි කොච්චර වටිනවද බලන්න මේ අනිත්‍ය සංඥාව අපි තේරුම් ගැනීම. අපිට තියෙන ලොකුම ගැටලුවක් මේ ඇලීමයි ගැටීමයි. එහෙමනම් මේ ඇලීම ගැටීම කියන මේ දෙකම අකුසල්. මේ දෙකම නවත්තන්න පුළුවන් මේ අනිත්‍ය සංඥාව හරියට තේරුම් ගත්තොත්. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මේ සංඥාව තේරුම් ගන්නකොට අර අපි මුලින් කියපු විදිහට මේ ලෝකයේ තියෙන අවිඥානික වස්තු අපිට මුලින්ම බලන්න පුළුවන්. අවිඥානික වස්තු. ඒක නැවත නැවත කියන්න දෙයක් නැහැ. පින්නතුනි හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච සියලුම දේවල්. එතකොට ඉතින් පණ නැති මහා පොළොව, මහා සාගරය, මහා මෙර පර්වතය වැනි විශාල වස්තු දක්වාම හැමදේම අනිත්‍යයි. ඊළඟට සවිඥානික පැත්තෙන් බැලුවොත් හැම දෙයක්ම මනුස්ස, දිව්‍ය, බ්‍රහ්ම හිතක් ඇති හැම කෙනාම අනිත්‍යයි. නේද? ඉතින් මේ අනිත්‍ය ලක්ෂණ ටිකක් හොඳට තේරුම් ගන්න අපට ඕනනම් පුළුවන් මේ මනුස්ස ජීවිතේ කොටස් තුනකට බෙදන්න. ලදුර කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන්. ඊට පස්සේ අර දශක තියෙනවානේ. දශක වලට බෙදලා අපේ මේ ජීවිතය අපිට බලන්න පුළුවන්. අවුරුදු 10න් 10 බෙදෙනවා. බලන්න පින්නතුනේ අවුරුදු 10න් 10 බෙදපුවාම අපිට මේකේ අනිත්‍යතාවය තේරෙනවා. අවුරුදු 10 වෙනකන් තිබිච්ච සංස්කාර නෙවෙයි 10 ඉඳලා 20 වෙනකන් තියෙන්නේ. 20 ඉඳලා 30 වෙනකන් තිබිච්ච සංස්කාර නෙවෙයි 40 වෙනකොට තියෙන්නේ. ඒ සනයක් පාසාම වෙනස් වෙනවා. ඒ අනිත්‍ය හැටි. දැන් බලන්න පුංචි කලලයකින් පටන් ගත්ත අපි අන්තිමට මහා මිනිස්සෙක් වෙලා අන්තිමට ක්‍රමානුකූලව දිරලා අභාවයට යනවා. ඉතින් එහෙමනම් මෙන්න මේ අනිත්‍ය සංඥාව, අනිත්‍ය හැඟීම අපි හොඳට ඇති කරගන්න ඕන. පින්නතුනි මේ අනිත්‍ය හැඟීම තරම් වටිනා පින්කමක් මේ බුද්ධ ශාසනය තුල නැහැ. දැන් අපේ අය හරිය කැමතිනේ පින්කම් කරගන්න නේද? පින් කරන්න හරි කැමති. එහෙමනම් ඉතින් තියෙන ලොකුම පින්කම තමයි අනිත්‍ය සංඥාව පුරුදු කරන එක. ඉතින් මේක පුරුදු කරන්න අපේ මේ ශරීර කූඩුවම පාදක කරගෙන බොහොම පහසුයි. සූත්‍රයේ සඳහන් වන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න ඕන. දැන් රූප ගත්තාම රූප කියන එක අපි මේක හොඳට තේරුම් ගන්නකොට අපිට මේ අනිත්‍යතාවය පුරුදු කරන්න ලේසි. දැන් බලන්න මේ රූපය කියලා කියන්නේ රූප කියන එකේ තේරුමම පින්නතුනේ රුප්පතිති රූපං. වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. නැති වෙනසී යන දෙයක් නේ රූපය කියලා කියන්නේ. එතකොට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. ඉතින් මේ රූපය අනිත්‍ය වශයෙන් අපිට දකින්න පුළුවන්. ඒක භාවනාවක් හැටියට කොච්චර ප්‍රගුණ කරන්න පුළුවන්ද? ඊළඟට අනිත් නාමස්කන්ධ හතරත් අනිත්‍යයිනේ. දැන් වේදනා කිව්වහම ඇත්තට මෙතන චෛතසිකයක්. පින්නතුලට හොඳටම තේරෙන විදිහට ඇත්තටම වේදනාස්කන්ධය කියන්නේ සිතුවිලි ගොඩක්. සිතුවිල්ලක්. වේදනාව විඳිනවා කියන එක නෙවෙයි. එතකොට අපි විඳින්නේ සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. ඉතින් වේදනාත් පින්නතුනි ක්ෂණයක් පාසාම නැති වෙලා යන්නේ නැද්ද? නැති වෙලා යනවා. දැන් මේ ඇහෙන් උන් ලස්සන රූපයක් දැකලා සැප වේදනාවක් විඳිනවා. තව ස්වල්ප වේලාවකින් ඒ මොහොතේම කනට අපට කවුරු හරි බයිනවා. අර සැප වේදනාව ඉවරයි, ඔන්න දුක් වේදනාවක් හටගත්තා. ඉතින් ඔය විදිහට අපි විඳපු සැප දැන් බලන්නකෝ ඒවා හීන වගේනේ. ඒවා මේ මොහොතේම නැති වෙලා ගියා. විඳපු දුකුත් එහෙමයි. එතකොට මේ වේදනාව කියන එකත් අනිත්‍යයි.
හඳුනා ගන්න දේවල් කොච්චර වෙනස් වෙනවද නේද? මේ හඳුනා ගන්නවා මේ වෙනස් වෙනවා. ඉතින් සංඥාවත් අනිත්‍යයි. ස්ථිර නෑ, නිට්ටය නෑ. සංස්කාර චේතනා සමුදාය කොච්චර අනිත්‍යයිද? විඥානයත් එහෙමයි. දැන් රූප හඳුනා ගන්නවා. රූප දැන ගන්නවා. ඒකට කියන චක්කු විඥාන. දැන් කොච්චරනම් මේ වෙනස් වෙනවද? දැන් මම ඔය එකක් කිව්වේ. එතකොට ඔය විදිහට සෝත ගහන ජීවහ කාය මන මේ සියල්ලට මේක වෙනස් වෙනවා. මහා වේගෙන්. එහෙනම් මේක අනිත්‍යයි. ඒතර යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන එකට අපි හොඳටම දන්නවනේ. යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න බෑ. එතකොට බලන්න පින්නතුනි මෙන්න මේ විදිහට මේ අනිත්‍ය සංඥාව අපි පුරුදු කරන්න ඕන. ඒක තමයි මේ ශාසනයේ තියෙන ලොකුම පින්කම. තථාගතයන් වහන්සේ වදාරනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වඩම්මලා මහා දානයක් දෙනවට වඩා. හැබැයි නිකන් දානයක් නෙවෙයි. මහා මෙරු පර්වතයේ තරම් උස අටපිරිකර තුන්සිවුරු ඒ අවශ්‍ය කරන කැපසරුප් සියලුම පරිස්කාර පූජා කරලා මහා දානයක් දෙනවට වඩා එක මොහොතක් අනිත්‍ය සංඥා ප්‍රගුණ කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් පින්නතුනේ අපේ දෛනික ජීවිතයේදී අපි මේකට අවස්ථාව දෙන්න ඕන. අපිම කල්පනා කරලා බලන්න අපි මේකට දෙන අවස්ථාව කෙබඳුද කියලා. මේ ලොකුම පින්කමයි අපි කරගන්නේ නැත්තේ. මේක තමයි බුද්ධ ශාසනයකින් කරගන්න තියෙන ලොකුම කුසලය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම භාවනා කර්මස්ථාන අතුරෙන් ලොකුම කර්මස්ථානේ. හරියට සක්විති රජුරුව වගේ. සක්විති රජුරුව ගත්තාම ප්‍රාදේශීය රජවරු, ප්‍රාන්ත රජවරු, සියලුම රජවරු සක්විති රජවරුන්ට රජතුමාට යටත්. අන්න ඒ වගේ තමයි සියලුම භාවනා අතුරෙන් ශ්‍රේෂ්ඨතම භාවනාව තමයි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. මේකේ තියෙන විශේෂ ආනිසංශයක් තමයි පින්නතුනේ. දැන් අපි මෛත්‍රිය වැඩුවොත් තරහ නැති වෙනවා. අසුබේ වැඩුවොත් රාගේ නැති වෙනවා. ආනාපාන සතිය වැඩුවොත් විප්සිතකම නැති වෙනවා. ඒ වගේ එක ප්‍රතිඵලයක් තියෙනවනේ ප්‍රධාන වශයෙන්. හැබැයි අනිත්‍ය සංඥාව වඩනකොට ප්‍රතිඵල පහක් ලැබෙනවා. එකම මොහොතේ. ඒ මොනවද? කාම රාගේ නැති කර ගන්න පුළුවන්. රූප රාගේ නැති කර ගන්න පුළුවන්. භව රාගේ නැති කර ගන්න පුළුවන්. අස්මිමාන්නේ ඔය මම කියලා පංචස්කන්ධයේ තියෙන හැඟීම නැති කර ගන්න පුළුවන්. ඊළඟට අවිද්‍යාව නැති කරන්න පුළුවන්. බලන්න කොච්චර ප්‍රබල අකුසල මූලයන්ද මේකෙන් නැති වෙන්නේ. ඒ නිසා පින්නතුනේ පින්වත් හැම දිනාම මේ අනිත්‍ය හැඟීම අනිත්‍ය සංඥාව හොඳට පුරුදු කරගන්න ඕන. එතකොට මේ හඳුනා ගැනීම කළොත් අපට පින්නතුනේ මේ ලෝකෙන් ඈතර වෙන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒ වගේම කායික මානසික සැනසෙල්ල හදාගන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. ඒතර පළවෙනි සංඥාව පැහැදිලි අනිත්‍ය සංඥා. ඊළඟට අනාත්ම සංඥා. අනාත්ම සංඥාව කියන්නේ මොකද්ද? අනාත්ම ලක්ෂණය. මගේ ආත්මය කියලා වසඟේ පවත්වා ගන්න බෑ කියන සංඥාව. දැන් බලන්න ඔය අනිත්‍ය සංඥාව නම් ටිකක් බොහෝ දෙනෙකුට පොඩි හුරුවකුත් තියෙනවා. මොකද මල ගෙදරකට ගියත් ඔය බැනර් උනක් දකිනවා අනිච්චාවත සංඛාරා කියලා. සබ්බේ සංඛාරා අනිච්චා. ඉතින් බණ අහන්න ලැබෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ සිත් වලට මේ අනිත්‍ය ලක්ෂණේ ටිකක් ගිහිල්ලා තියෙනව නැත්තේ නෑ. ඒකනේ දැන් මොන හරි තේ කෝප්පයක් බොනකොට හරි කෝප්පයක් බොනකොට හරි තමන්ගේ කෝප්පේ අතලිස්සලා වැටුණොත් කෝප්පේ කැඩුණොත් සමහරු කියනවා මම අහලා තියෙනවා අනේ ඉතින් අනිත්‍යයිනි කියලා කියනව නේද? අනිච්චං කියලා කියනවා. දැන්ගේ දුකක් නැත අපහසුවක් වෙනකොට අනිච්චං දුක්ඛං කියලා කියන්නේ නැද්ද? කියනවනේ සමහරු කියනවා.
එතකොට බලන්න මේ අනිත්‍ය කියන එක එහෙම හරි තියෙනවා. අනේ අනිච්චං කියලා කියනවා. හැබැයි ඒ කියන කවුරුවත් කියනවද මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා. වැරදිලාවත් කියන්නේ. දැන් මේ පින්නතුල අහලා තියෙනවද එහෙම කියනවා? අනේ අනිච්චං කියලා නම් කියනවා මිනිස්සු. හැබැයි කවදාවත් කියනවද මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා? බෑ. ආත්ම සංඥාව මොනවා කරත් අතහරින්න බෑ. ඒකට හොඳ ප්‍රගුණත්වයක් තියෙන්න ඕන. එහෙමනම් අනාත්ම සංඥාව මේ සත්වයන්ට නුහුරු දෙයක්. මොකද වසඟේ පවත්තන්න පුළුවන් කියන සංඥාව තමයි කොච්චරවත් තියෙන්නේ. එහෙමනම් එහෙම පවත්තන්න බෑ. ඉතින් එහෙමනම් පින්නතුනි මෙන්න මේ සංඥාව අපි හුරු කරගන්න ඕනේ. මේක මට අයිති දෙයක් නෙවෙයි, මගේ දෙයක් නෙවෙයි, හේතු ප්‍රත්‍යංගයෙන් සකස් වෙච්ච දෙයක්. ඉතින් මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන් නම් ඒක දෙවෙනි සංඥාව මොකද්ද? අනත්ත් සංඥා. ඊළඟට අසුභ සංඥා. දැන් අපේ මේ ශරීර කූඩුව අපි අසුභයක් හැටියට හඳුනාගත්තද? එහෙම හැඟීමක් අපිට තියෙනවද? නෑ. අපි හඳුනගන්නේ සුභයි කියලා නේද? හැබැයි මේක හඳුනා ගන්න ඕනේ අසුභ හැටියට. නම අසුභ වුණාට ප්‍රතිඵල හරි සුභයි. එහෙමනම් අසුභ සංඥාව මේක ඊටාම වටිනා හැඟීමක්, සංඥාවක්. අපේ පින්නතුල්ලා ජීවිතවලට ගලප ගන්න ඕන සංඥාවක්. මුලින්ම කියන්නට ඕන මේ අසුභ භාවනාව ගිහියන්ට නොගැලපෙන භාවනාවක් නෙවෙයි. ඇයි මං එහෙම කියන්නේ? බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා මේ අසුභ භාවනාව ඕන පැවිද්දන්ට විතරයි කියලා. ඉතින් ඇත්තේ යටි අදහස ඒ ඇත්තන්ගේ මොකද්ද? ගිහි ජීවිත ගත කරන්න රාගය ඕන කියන එක. මොකද අසුභය පුරුදු කරපුවම රාගයනේ නැති වෙන්නේ. ඉතින් නැත්තම් හේතුවක් නැහැනේ. ගිහියන්ට අසුභ භාවනාව හොඳ නැහැ කියන්නේ. පින්නතුනේ මේ දේ හොඳට මතක තියාගන්න. මේ ධර්මයේ පිළිබඳව කිසිම සැකයක් සාංකාවක් තියාගන්න එපා. තථාගතයන් වහන්සේ ගිහියන්ට පැවිද්දන්ට මොනවද අවශ්‍ය, මොන දේශනාද ප්‍රගුණ කරන්න ඕන, මොන විදිහටද සිල් ආරක්ෂා කරන්න ඕන, මේ හැම දෙයක්ම අකුරට දශමයට දේශනා කරලා තියෙනවා. අපිට 아무තුවෙන් මෙහෙතෙන්න ඕන අවශ්‍යතාවයක් නැහැ මේක ගිහියන්ටයි මේක පැවිද්දන්ටයි කියලා. බුදුරජාණන් වහන්සේ මොන්නම තැනකවත් දේශනා කළා නැහැ මේ අසුභ භාවනාව ගිහියන්ට හොඳ නැහැ කියලා. ඇත්තටම මේ අද යන මේ தත්වයක් එක්ක බලපුවාම අසුභය හරීම හොඳයි ගිහි පින්නතුල්ලාට. ඊළඟට මේ බුද්ධ ශාසනයේ පින්නතුනි වැඩි දෙනෙක් ප්‍රවෘජිතයන් රහත් වෙලා තියෙන්නේ මේ අසුභ භාවනාව ප්‍රගුණ කරලා. දැන් පින්නතුල අහලා තියෙනවා ওই ධර්ම දේශනාවලදී හිතකෙස් බානකොටම රහත් වුණා කියලා අහලා තියෙනව නේද? දැන් මිහිඳු මහරහතන් වහන්සේත් එහෙමනේ. ඒක මේ නිකං රහත් වෙනව නෙවෙයි. ඒ කෙස් රවුල් බානකොට ඉස්සෙල්ලාම කෙස් රොද කපලා අතට දෙනවා. අදටත් එහෙමයි. අතට දීලා කියනවා මේකේ පටික්කුලේ දකින්න. පාරමී පිරිලා පින තියෙන කෙනා ඒ වෙලාවෙම රහත් වෙනවා. රහත් වෙලයි මහාන වෙන්නේ. බලන්න මේ අසුභ භාවනාවේ කොච්චර ප්‍රතිඵලද කියලා. රාගය සංසිඳවන්න මීට වඩා බලවේගයක් නැහැ. නත්තිේතා දිසම්මිත්තං යතාකාය ගතාසති කියලා ධර්මයේ සඳහන් වන්නේ යන්නේ ඒකයි. රාගය මැඩපවත්තන්න අසුභය තමයි ප්‍රධානම කාර්යභාරය ඉෂ්ට කරන්නේ. එතකොට පින්නතුනේ ඊළඟට කෙස් රවුල් ටික බාලා ඒ ස්වාමීන් වහන්සේ පැවිදි කරන වෙලාවේ සිවුරු පටිය දාපු ගමන් නැවතත් ඒ ගුරුවරයා මේ අසුභ කර්මස්ථානයේ කියවනවා. කේසා ලෝමා නඛා දන්තා තතු ඔය විදිහට අනුලෝම ප්‍රතිලෝම කියවනවා. පින්නතුලෝ පැවිදි පින්කම් වලදී දැකලා ඇති. බලන්න අවුරුදු 2000 ගාණක්ම ඒ චාරිත්‍රය අදටත් එහෙමමයි. ඒ ඇයි පැවිද්දෙකුට ඒ මහානකම ගෙනියන්න අසුභ භාවනාව බොහෝම වටිනා භාවනාවක්. ඒ වගේම ගිහියන්ට උනත් එහෙමයි.
තාම වටිනා භාවනාවක් අසුබ. අසුබ සංඥාව පුරුදු කිරීම. එතකොට පින්නතුනේ මේ භාවනාව කරන විදිහ ආකාර දෙකක් තියෙනවා. එකක් මේ දෙතිස් කුණපේ මුල් කරගෙන කරන්න පුළුවන්. අනිත් එක පින්නතුනේ දස අසුබය. පින්නතුල අහලා තියෙන අර උඩුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිද්දක ඔය විදිහට. ඒ කියන්නේ ඉදමිච්ච ශරීරේ, නිල්ලිච්ච ශරීරේ, කැඩිච්ච ශරීරේ, පණුව ගහපු ශරීරේ ඔය විදිහට පින්නතුනේ මේක කොටස් ඔස්සේ බෙදලා භාවනා කරන්නත් පුළුවන්. අපි මුලින්ම බලමු කොහොමද දෙතිස් කුණපය අරමුණු කරගෙන මේක කරන්නේ. දැන් තථාගතයන් වහන්සේ කුණප කොටස් 32කට මේ ශරීරේ කඩලා අපිට පෙන්නවා. ඔය කෙස් ආදි වශයෙන් තියෙන නේද? පින්නතුල දන්නවනේ දෙතිස් කුණපය කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට මෙදුළු ආදි වශයෙන් තියෙන මේ කුණප කොටස් 32. අපි පින්නතුනේ මේක ගන්නේ ඒකකයක් හැටියට. ඒකකයක් හැටියට අරගෙන මම කියලා ග්‍රහණය කරගන්නවා. නමුත් මේක හොඳට කල්පනාවෙන් බෙදලා බැලුවොත් අර බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් වදාරන්නේ ඥානවන්ත මිනිස්සෙක් කවලම් කරලා තියෙන ධාන්‍ය මල්ලක්. ඒ ධාන්‍ය මල්ලේ තියෙන මොන්, වී, උඳු, අබ, තල, තව ඉතින් ඔයේක් ධාන්‍ය වර්ග. මේ ධාන්‍ය වර්ග කවලම් කරලා මල්ලක් ගැට ගහලා තියෙන ඥානවන්ත මිනිස්සෙක් මේක ලිහලා අරගෙන මේක වෙන් කරනවා. මෙන්න මේ වී හඳුන ගන්නවා. මේවා වී, මේවා තල, මේවා උඳු, මේවා මොන්. මේ විදිහට හඳුන ගන්නවා. අන්න ඒ වගේ අපිත් මේක ඒකකයක් හැටියට හඳුන ගන්න නැතුව මේක ලිහලා බැලුවොත් එහෙම ඔන්න කෙස් ටික පැත්තකට දානවා, ලොම් ටික පැත්තකට දානවා. ඊළඟට පින්නතුනේ නියපොතු ටික පැත්තකට දානවා, දත් ටික පැත්තකට දානවා. හාම පැත්තක, ඊළඟට මස් පැත්තක, ලේ පැත්තක, මූත්‍ර අසුචි පැත්තක, බඩවැල්, මහ බඩවැල්, කුඩා බඩවැල් පැත්තක එක එක තැන් වෙන් කරනවා. අක් මාව් වකුගඩු වෙන් කරනවා, පෙනහැල්ල වෙන් කරනවා. ඇට මිදුළු ටික වෙන් කරනවා. කෙල, සෝටු, දහඩිය, උරුණු තෙල්. ඉතින් පින්නතුනේ මේවා වෙන් කර බලනකොට අර ඒකකයක් හැටියට ගත්ත ඒ දෘෂ්ටිය නැතිලා මේක තේරෙනවා මේක ඇති දෙයක් නෑ කියලා. ඉතින් එහෙමනම් මෙන්න මේ දෙතිස් කුණපයන්ගෙන් ඒ කුණප කොටස් 32ම හඳුනාගෙන අපිට එක කුණප කොටස තවත් විස්තර විදිහට බලන්න පුළුවන්. ඒ කියන්නේ විස්තර විදිහට බලනවා කියලා කියන්නේ දැන් අපි කේස් ගත්තාම කේස් කියන දේ පින්නතුනේ වර්ණ වශයෙන් ගත්තොත් කොහොමද? වර්ණ වශයෙන් ගත්තොත් කේස් කළු පාටයි, තඹ පාටයි, නිකම් පුපුරච්ච මහා මඩ පාට නොයෙක් විදිහ අප්‍රසන්න පාටයි කේස්. ඊළඟට ඔක ඉදුනම සුදු පාටයි නේද? එතකොට බලන්න කෙස් කියලා කියන්නේ වර්ණ වශයෙන් හරි පිළිකුල් ඇත්තටම. ඊළඟට සටහන් වශයෙන් කියලා කියන්නේ දැන් අපේ ඔළුවේ තියෙනකොට කෙස් ටික බොහොම ලස්සනට පීරගෙන ඉතින් ඕක ප්‍රියයිනේ. හැබැයි බැරි වෙලාවත් පින්නතුනේ අපේ කෑම එකේ කෙස් ගහක් තිබුණොත් කාටවත් ප්‍රියයිද? ඔය කෙස් ගහක් තිබුණොත් ඉක්මනට අයින් කරනවා. සමහරු බත් එක එහෙම කන එක නවත්තනවා. පිළිකුල්. දැන් සමහර කෑම එකේ තිබුණොත් අම්මා කෑම යන්නේ අනේ මගේ අම්මගේනේ, මගේ බිරිඳගෙනි කියලා එක ප්‍රේමනාපෝ එක අරන් තියා ගන්නවද? නෑනේ. පිළිකුල්. කාගේ කෙස් ගහක් කෑම එකේ තිබුණත් අපට පිළිකුල්. ඒක සටහන් වශයෙන් ඒකට පිළිකුල්. දැන් ඔය කියන විදිහට පින්නතුනි අපේ කෑම එකේ නැත්තම් අපේ සුබ්බඳුනේ කරපුන්තනට්ටක් තව මොනවා හරි දෙයක් එහෙම තිබ්බට අපිට පිළිකුලක් තියෙනවද? අපි ඒක ලෙව කාලා පැත්තකට දානවා. හැබැයි කෙස් ගහක් කවදාවත් පින්නතුල අහලා තියෙනවද කෙස් ගහක තියෙන ඒ වෑංජන ටික ලෙව කාලා කෙස් ගහින් කරනවා? නෑනේ. ඒක එහෙම් පිටින්ම මේ බත් කොටසම ඒ සුප් කොටසම අයින් කරනවා. සමහරුන්ට මුළු ජීවිත කාලයම සුප් එපා වෙනවා. දැන් සමහරු මට කියලා තියෙනවා මට සුප් එක එපා වුනේ. මට මේ අහවල් කෑම එපා වුනේ. මං මෙන්න මෙහෙම කෙස් ගහක් තිබ්බා. එදා ඉඳලා පිළිකුල් අර බලන්න. සටහන් වශයෙන් එක පිළිකුල්. ඊළඟට මේකේ ගන්ධ වශයෙන්ුත් පිළිකුල්. කෙස් පින්නතුනේ කොච්චර ගඳයිද? අපි දවසක් දෙකක් නෙවෙයි සතියක් හොදන්න නැති හිරුත් ඔන්න හොයාගන්න පුළුවන් කෙස්වල තියෙන ගඳ.
ඉතින් ඒකනේ අපි මේ සුවඳ සබන් වර්ග දාලා මේක හොදන්නේ. ඉතින් අර සුවඳ සබන් වල ඒ ෂැම්පූ වල සුවඳ එනවා. එතකොට අපි හිතනවා ආකේ සුවඳයි කියලා නෑ. මේ අර සබන් වල කිමිකල් වල සුවඳ තමයි එන්නේ. එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕනේ. මේක ගඳයි. මේ කෙස් ගහක් පිට්ටුවාම කොච්චර ගඳයිද නේද? ගන්ධවත් වෙනොත් පිළිකුල්. පිහිටලා තියෙන තැන බලන්න. පින්නතුනේ පිහිටලා තියෙන්නේ කොහෙද? මේ හිස් කබල උඩ. තවානක් දැම්මා වගේ තියෙනවා. ඉතින් මේ හොඳ පිරිසුදු තැනකද නෑ. මස් හැම ලේ උඩ පැලවිලා තියෙන. ඉතින් පිහිටි තැන් වශයෙන්ුත් මේක පිළිකුල්. එතකොට මේක අවකාශ වශයෙන්ුත් එතකොට පින්නතුනේ මේක පිළිකුල්. එතකොට බලන්න මෙන්න මේ විදිහට අපි පටික්කුලේ දකින්න ඕන. ඔය විදිහට කුණප කොටස් 32ම අපි දැක්කොත් කොතර අවබෝධයක් එනවද? අර තියෙන ඇල්ම ගැලවිලා යන්න එක උපකාරයක් වෙනවා. එහෙමනම් මේ පිළිකුල් සංඥාව අපි පුරුදු කරන්න ඕනේ. මේක ඍණාත්මක පැත්තක් එහෙම නෙවෙයි. මේක නියම ධනාත්මක චින්තනය. මේ අනිත්‍ය සංඥාවෙම දිගුවක් ඇත්තටම. ඊළඟට පින්නතුනේ මේ අසුබ සංඥාව පුරුදු කරනවා. අර අපි කියපු විදිහට මූර්ත ශරීරයක් දිහා බලාගෙන. ඉතින් අද කාලේ මූර්ත ශරීරයක් දිහා බලාගෙන මේ භාවනාව කරන්න අපහසුයි. මොකද අද එහෙම මිනිස්සෙක් මරුණාම නිකන් තැන් වල දාන්නේ නැහනේ. ඒ කාලේ නම් ඒක පුළුවන්. ඒ කාලේ කෙනෙක් මරුණාම එහෙම නිකන් තැනකට දාපුවාම වික්තුන් වහන්සේලා ඒක දිහා බලාගෙන භාවනා කරනවා. ඉතින් අද කාලේ ඒක බෑ. මේකට නිමිත්තක් ඕන. ඉතින් එහෙමනම් අපිට පුළුවන් පින්නතුනේ දැන් ඔය අන්තර්ජාලයෙන් එහෙම ඡායාරූපයක් ගන්න පුළුවන් මේ දෙමිච්ච ශරීරයක. එහෙම ඡායාරූපයක් දිහා බලාගෙන උනත් නිමිත්තක් ගන්න බැරි කමක් නැහැ. දැන් අපි හිතමුකෝ දැන් මේකේ මේ දස අසුබේ තියෙන අන්තිම අසුබේ අට්ටික. ඇටසැකිල්ල මෙනෙහි කරලා අසුබය ඇති කර ගන්නවා. ඉතින් ඇටසැකිල්ල ගන්න එක කෝකටත් පහසුයි. ඇයි දැන් මේ අනිත් දේවල් ඉක්මනට විනාශ වෙනවා. ඇටසැකිල්ල ඉතින් සොහොන් කොත වගේ ඉතුරු වෙනවනේ. ඉතින් එහෙමනම් අපිට ඇටසැකිල්ලක් ඔය දැන් ගොඩාක් ඔය භාවනා මධ්‍යස්ථානවල එහෙම ඇටසැකිලි තියෙන්නේ. ඉතින් එකක් දිහා බලාගෙන කරන්න පුළුවන්. නැත්තම් හොඳට අරමුණ ගන්න අඩි 5ක විතර පින්තූරයක් හදාගෙන එල්ල ගන්නවා. තමන් භාවනා කරන තැන. එල්ලගෙන ඒක දිහා බලාගෙන ඇස් දෙක අරගෙන අට්ටි කියලා කටින් කියන්නේ හිතින් දකින්න හිතින් මෙනෙහි කරනවා. එහෙම ටික කාලයක් කරනකොට සමහරුන්ට එක දවසෙන් උනත් වෙන්න පුළුවන්. ඒක එක්කෙනාගේ හැටියට. ඇස් දෙක පියාගත්තට පස්සේ අර ඇටසැකිල්ල ඕන දැන් තමන්ගේ හිත තුළ පේනවා. හැබැයි ඒක පිරිසුදුවම පේන්නේ නැහැ. ඒකට කියන උග්ඝා නිමිත්ත කියලා අර එක්ස්රේ කිරණක් වගේ. සාමාන්‍යයෙන් පේනවා. අඳුරු කාමරයක තියෙන දෙයක් වගේ පේනවා. ඉතින් දැන් උග්ඝා නිමිත්තත් ඇති කරගත්තට ඒකම භාවනා කරනවා. ඒකම භාවනා කරනකොට ඕන පටිභාග නිමිත්තක් ඇති වෙනවා. ඔය නම් අවශ්‍ය නැහැ. එකකින් කියන්නේ ආලෝකයක් එක්ක හරියට ලයිට් එකක් දාපු කාමරයක ඇතුලේ තියෙන දෙයක් පේනවා වගේ හොඳට ඇටසැකිල්ල පේනවා. ඒ ඔය විදිහට පින්නතුනේ අර්පණාව දක්වා මේක දිනු කරලා ඒ සමාධිය හොඳට දිනු කරලා අර විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානය උපදවනවා. මේ අසුබ භාවනාවෙන්. ඒ මොකද අර විතක්ක කියලා කියන්නේ මේ විතර්ක කරන්නේ බාහිර දේවල් නෙමෙයි අර අරමුණේම ඉන්නවා. විචාර කියන්නේ හොඳට පවත්නවා. ඒ කියන්නේ අර කයයි සිතයි දෙක දැන් හොඳට සැහැල්ලු වෙලා තියෙනවා. හරිම සැහැල්ලුයි. ඊළඟට ඒ නිසාම ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට පින්නතුනේ මුළු ශරීරයේ පුරාම නිකන් පුළුම් පොදක් වගේ පුදුම සුඛයක් සැපයක් දැනෙනවා. ඒ තියෙන ඒකාග්‍රතාවයත් එක්ක උන්න පඨම ධානය ඇති වෙනවා. ඉතින් ඒක ඊළඟට ධාන ඉහළට දියුණු කරන්න පුළුවන්. වසී ප්‍රාප්ත කරලා. ඊළඟට ඒ ධානයේ පාදක කරගෙන නැවත බොජ්ජංග ධර්ම වඩනවා. සිහියම දිනු කරන ඔන්න සති සම්බොජ්ජංගේ වැඩෙනවා. ඊළඟට බොහොම විමසුන් නුවණින් විපස්සනාවෙන් මේක විමසනවා මේ අට්ඨේ කියන සංඥාව
එතකොට පින්නතුනි ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩෙනවා. ඊළඟට ඒකට කරන කැපවීමත් එක්ක විරිය සම්බුද්ධංගේ වැඩෙනවා. ඒ නිසා ප්‍රීතියක් දෙන්නවා. ප්‍රීති සම්බුද්ධංගේ වැඩෙනවා. පස්සද්ධිය කයයි සිතයි දෙකම සැහැල්ලු වෙනවා. ඊළඟට ඔන්න ඒ නිසාම සමාධිය හට ගන්නවා. ඒ සමාධිය ආරක්ෂා කරගන්න බොජ්ජංගයක් හැටියට උපේක්ෂාව හට ගන්නවා. ඉතින් මේ බොජ්ජංග ධර්ම ටික වැඩුණාම විඥා විමුක්ති කියන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න අසුබ භාවනාව උපකාර වෙනවා. එතකොට බලන්න දැන් මේ හැඟීම් ඇති කරගන්නකොට මෙලව ජීවිතේ විතරක් නෙවෙයි මුළු සාංශාරික රෝගයම මේ සංසාර බය මේ රෝග බයම නැති කරගන්න ඒක උපකාරයක් වෙනවා හැඟීම. ඒ තමයි අසුබ සංඥාව. අසුබයක් හැටියට මේ ශරීර කුඩු හඳුන ගන්නවා. ඊළඟට පින්නතුනි ආදීනව සංඥා. ඉතින් ආදීනව සංඥාව කියලා කියන්නේ අපි මේකේ ආස්වාද පැත්තමනේ අල්ලන්නේ නේද? ආස්වාදේම අල්ලගෙන අපි දඟලනවා. එහෙම නෙවෙයිද? එහෙම තමයි. දැන් බලන්නකෝ අපි විඳින දුක් එකක්වත් අපට තේරෙන්නේ නැහැනේ. පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා, විභාග ලියනවා, ගෙවල් හදනවා, කසාද බඳිනවා, ළමයි හදනවා, එක මොහොතක් නිකන් ඉන්නේ නැහැ. ඔහොම වැඩ කරන්නේ ඇයි? මං කියන්නේ වැඩ කරන්න එපා කියන එක නෙවෙයි. මොන තරම් ආදීනවයක් තියනවද? ඒ අතරට මේ ශරීරයේ ගත්තාම මොන තරම් රෝගාබාධ තියනවද? ඔය එකක්වත් හිවෙන්නේ නැහැ. අර චූටි ආස්වාදයේ අල්ලගෙන දඟලනවා. පින්නතුනි ආස්වාදයේ දැකලා විතරක් කවදාවත් මේක අතහරින්න බෑ. ඕනම දෙයක් අතහරින්න කලකිරීමක් නිබ්බිදාවක් ඇති වෙන්න ඒකේ ආදීනව දකින්න එපයි. ආදීනව දැක්කේ නැත්නම් සාමාන්‍යයෙන් අපි ඇසුරු කරන කෙනෙක් වුණත් අපි අතහරින්නේ ආදීනවයක් දැකලා නේද? අපිට මිත්‍රෙක් ඉන්නවා නම් ඒ මිත්‍රයාගේ මොනවා හරි අඩුපාඩුවක් දැක්කොත් අපිට අතහැර ගන්න ලේසි. හැබැයි එයා අපට හොඳට සලකනවා, අපිත් එක්ක හොඳට මිතුදම් රකින්නවා. එහෙම කෙනෙකුට එන්න බැඳෙනවනේ. එහෙනම් මේ පංච පාදානස්කන්ධයටත් සුබ වශයෙන් සලකන්න මధుර වශයෙන් සලකන්න මේකෙන් අයින් වෙනවා කියන එක බොරු. මේකේ ආදීනවම දකින්න ඕන. මේකේ ආදීනව දැක්කොත් තමයි එපා වීමක් වෙන්නේ. එපා වුණොත් පින්නතුන නිදහස් වෙන්න අවස්ථාව ලැබෙනවා. හොඳට කල්පනා කරලා බලන්නකො සාමාන්‍ය න්‍යාය ඒකනේ. යම් කිසි දෙයක් අතහරින්න නම් ඒ දේ පිළිබඳව කලකිරීමක් ඇති වෙන්න ඕන. ඒ පිළිබඳව මහා ආස්වාදයක්ම නම් දැනෙන්නේ අතහරි ගන්න පුළුවන්ද? අතහරින්න බෑ. එහෙනම් මේ ආදීනවේ මේ පංච පාදානස්කන්ධය තුල තියෙන මේ සියලුම ආදීනවේ හැඟීමක් හැටියට අපි පුරුදු කරන්න ඕනේ. අපි හඳුනා ගන්න ඕනේ මේකේ තියෙන ආදීනව. ඒක භාවනාවක් වශයෙන් අපිට කරන්න පුළුවන්. ආදීනව සංඥා. දැන් අපි සංඥා කීයක් කිව්වද? 4ක් කිව්වා. මොනවද ඒ සංඥා? අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා. ඊළඟට පින්නතුනේ පහාන සංඥා. පහාන සංඥාව කියලා කියන්නේ මොකද්ද? පහාන සංඥාව කියලා කියන්නේ ඇත්තටම කෙලෙස් ප්‍රහාණය කරන්න හැඟීමක් තියෙන්න ඕන. අපේ සිත් තුළ තියෙන කෙලෙස් මොනවද? කාම විතර්ක තියෙනවා. ව්‍යාපාද විතර්ක තියෙනවා. විහිංසා විතර්ක තියෙනවා. අනේක විද අකුසල ධර්ම අකුසල සිතුවිලි අපේ සිත් තුළ තියෙනවා. නේද? ඉතින් මේවා පින්නතුන් ප්‍රහාණය කරන්න අපි ඉගෙන ගන්න දෙපේ මේ කෙලෙස් සටන කියන එක අපි හිතනවට වඩා ටිකක් ගැඹුරු කාරණයක්. මේ සඳහා අපි සන්නද්ධ වෙන්නට ඕන. සන්නද්ධ වෙනවා කියලා කියන්නේ ධර්මයේ හොඳට ඉගෙනගෙන හොඳට සිහිය පුරුදු කරන්න ඕන. සිහිය ප්‍රගුණ කිරීම තුළින් තමයි අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකින්න පුළුවන්. එහෙමනම් මේ පහාන සංඥාව හැඟීමක් හැටියට පුරුදු කරන්න ඕන. එතකොට බලන්න මේ පහාන සංඥාවේදී බුදුරජාණන් වහන්සේ ලස්සන වචන 5ක් අපට කියලා දෙනවා. ඒ පහේම ලොකු තේරුමක් තියෙනවා. මේ පහාන සංඥාව තෝරනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා නාදිවාසේති පජහති විනෝදේති
බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. ඔන්න ඔය ටික ඉගෙන ගත්තාම මොකද්ද පහන සංඥාව කියලා තේරෙනවා. නාදිවාසේති කියලා කියන්නේ. නාදිවාසේති කියලා කියන්නේ ඇතුළට ගන්නෙ නැහැ. කෙලෙස් ඇතුළට ගන්නෙ නැහැ. ඒක ලිහිති පුතේකට කරන්න පුළුවන් දෙයක්. ලිහිති වැඩක් නෙවෙයි, කරන්න බැරි නෑ. හැබැයි හොඳ සිහියක් තියෙන්න ඕනේ. අපි කෙලෙස් ඇතුළට ගන්නෙ කොහෙන්ද? ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මේ මනසින්නේ නේද? මේ ඉන්ද්‍රියන්ගේ මාර්ගයෙන් තමයි අපි කෙලෙස් ගන්න ඇතුළට. එහෙමනම් හොඳ ඉන්ද්‍රිය සංවරයක් මේකට තියෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරය කියන එක ඉබේ හට ගන්න. මේකට හොඳ සිහියක් නුවණක් තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕන. එහෙම වුණොත් නාදිවාසේති අර හැම ඉන්ද්‍රියකටම මුරකාරයක් දාලා ඉන්නවා වගේ හතුරු ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්. දක්ෂ දොරටු පාලකයෝ දාලා ඉන්නවා වගේ. ඒ කියන්නේ සිහිය දාලා තියෙන ඇතුළට එනකොට දන්නවා මෙයා කෙලෙසයක් කියලා වහාම අයින් කරනවා. ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙමත් ඉන්න පුළුවන් නම් ලොකු දෙයක්. ඒකට පින්නතුන හොඳට භාවනා කරන්න ඕන, ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න ඕන. එහෙම වුණොත් ඔන්න පුළුවන් අපට ඇතුළට ගන්න නැතුව ඉන්න. හැබැයි එහෙම ඇතුළට ගන්න නැතුව හිටියට එක ක්ෂණයක් ඇති සිහිය පොඩ්ඩක් එහා මෙහා වුණොත් දන්නේම නැහැ ඇතුළට යනවා. ඒ තරම් විස භාග අරමුණු තියෙන්නේ. ඇලෙන අරමුණු තියෙනවා, ගැටෙන අරමුණු තියෙනවා. සිහියෙන්ම ඉන්න ඕන. අපි හිතමු දැන් එහෙම සංවර කරගෙන ඉන්නකොට දන්නේම නැතුව ඇතුළට යනවා එකක්. පජහති. ඇතුළට ගියාම වහාම ඒක අයින් කරනවා දෙවනි එක. පජහති. ඇතුළට ගියාම ඒක ඉක්මනින් අයින් කරනවා. දැන් අපේ කකුලේ කට්ටක් ගන්නාම අපි ඔක කාලයක් තියාගන්නේ නැහැ. ළඟ ඉන්න කෙනෙකුට කියනවා අනේ ඔක්කොම වැඩ පැත්තක තියලා අනේ මගේ මේ කට්ට අරන් දාන්න හරි අමාරුයි. නැත්තම් කවුරුත් නැත්තම් අපින්ම පින්නතොනේ මේ කට්ට අරන් දාගන්න මහන්සි ගන්නවා. තනි කකුලෙන් හිටගෙන හරි. මොකද අපි දන්නවා මේක ලොකු ආදීනවයක් තියෙනවා මේක කට්ට කකුල තියෙන එක. අන්න ඒ වගේ කෙලෙසයක් ඇතුළට ආපු ගමන් වහාම අයින් කරන්න ඕන. අන්න ඒ විදිහට අපි පුරුදු වෙන්න ඕනේ. නාදිවාසේති. පළවෙනි එක ඇතුළට ගන්නෙ නෑ. ඇතුළට බැරි වෙලා හරි ආවොත් පජහති ඉක්මනට අයින් කරනවා. ඒකට වැඩි වෙලාවක් තියෙන්න දෙන්නේ දැන් ගේ ඇතුළට සර්පෙක් ආවොත් අනේ ඔන්න ඔය සර්පයා අද රැයට හිටපු දෙන් ඌත් ඉතින් සතෙක්නි කියලා සාමාන්‍යයෙන් හිත හදාගෙන ඉන්නවද නෑනේ. සර්පෙක් ආවොත් නම් ඉන්නේ නෑ. රෑ එළි වෙනකන් හරි ගෙදරම කට්ටිය එකතු වෙලා මේ සතා එළියට දාලා තමයි නිදාගන්නේ. මොකද දන්නව මෝ ඇතුලේ හිටියොත් විශාල අනතුරක් කියලා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ කෙලෙස් ඇතුලේ ඉන්නවා කියන එක ඇතුලේ තියෙනවා කියන එක ලොකු අනතුරක්. දැන් බලන්නකෝ ඒක අපිට තේරෙනවනේ අර ආදිත්ත පරයාය කියන සූත්‍ර දේශනාව එහෙම හොඳට අහනකොට මේ ආස්වාදයෙන් අපි මේ ඉන්ද්‍රියන්ගෙන් අරමුණු අරගෙන ඒ ඔස්සේ කල්පනා කරන්න ගියාම කොච්චර කෙලෙස් හට ගන්නවද? ඉතින් බැරි වෙලාවත් ඒ කෙලෙස් හටගත්තට ඒ කෙලෙස් සහිත හිතකින් අපි ලස්සන රූපයක් දැකලා ලෝභයෙන් ඒ රූපය ගැන හිතා ඉන්න වෙලාවක අපේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායනේ. ඒක නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. එහෙනම් ඔන්න පජහති. ඊළඟට පින්නතුනේ කියන්නේ දැන් කෙලෙස් එන්නේ නැතුව වළක්වගෙන ඉන්නවා. බැරි වෙලා හරි ආවොත් වහාම අයින් කරනවා. පජහති. ඊළඟට විනෝදේති. අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕන. දැන් චුට්ටක් ඉතින් තියාගන්න බෑ. දැන් අපිට තරහක් ඇති වුණොත් කොහොම හරි ඒ මෛත්‍රී වඩලා කොහොම හරි ඒක සහ මුලින්ම නැති කරගන්න ඕන. ඒක තමයි පින්නතුනේ මේ කෙලෙස් අයින් කරන වැඩපිළිවෙල. දැන් ඉස්සර බලන්න ස්වාමීන් වහන්සේලා පින්ඩපාත වැඩිහාම වඩිනකොට වතක් සමාදන් වෙන එකට කියන ගතපත්තා ගත. ඒ කියන්නේ පින්ඩපාතේ වඩින්නෙත් කමඨහනකින් ආපහු පින්ඩපාතේ කරගෙන එන්නෙත් කමඨහනකින්. එනකොටයි යනකොටයි දෙකම කර්මස්ථානයකින් තොරව ඒක අඩියක් තියන්නේ නැහැ. ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වැඩිහාම ඔය නොයෙක් විදිහේ විසභාග අරමුණු දැකලා කෙලෙස් ඇති වෙනවා.
ඇති වුණාම උන්වහන්සේලා කරලා තියෙන්නේ කොහොමද? ඒ ඇතිවිච්ච තැනම සිහියෙන් ඉන්නේ. එතනම හිටගෙන කෙලෙස් නැති කරනවා. කෙලෙස් ටික නැති කරගන්න බැරි වුණොත්, ඒ හිත වෙනස් කරගන්න බැරි වුණොත් එතනින් අඩියක් හෙල්ලෙන්නේ නැහැ. එදාට දානෙත් නැහැ. ඉතින් බලන්න එතකොට මේකට කොච්චර වීරියක් පරිශ්‍රමයක් දරන්න ඕනද? ඉතින් එහෙම කෙලෙස් ටික නැති කරලා තමයි උන්වහන්සේලා එතන යන්නේ. ඒක නගර මැද වෙන්න පුළුවන්, ගමක වෙන්න පුළුවන්, ගෙයක් ළඟ වෙන්න පුළුවන්. කොතන හරි කෙලෙස් ඇති වුණොත් එතනට වෙලා ඇත් දෙක පියාගෙන හිටගෙන මේක අසුබ වශයෙන් දකිනවා. එහෙම දැකලා ඒ කෙලෙස් නැති කරලා තමයි උන්වහන්සේලා පින්ඩ පාති කරගන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනේ මේ කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර හරියට පිළිකාවක් තියෙනකොට දැන් චුට්ටක් ඉතුරු කරලා අපි ඔක වෛද්‍යවරු සැකම කරන්නේ නැහැ. වෛද්‍යවරයා බලන්නේ පුළුවන් තරම් ඒක අයින් කරන්න. දැන් දොස්තර මහතුරු කියන්නේ මම මේක පුළුවන් තරම් අයින් කරා. ඇත්තටම පොඩ්ඩක්වත් නැති වෙන්න අයින් කරා. අපි දැන් බලමු මේ කරන්ට් එක අල්ලපුවාම තෙරපි කරපුවාම ඊටු ටිකක් නැති වෙයි කියලා කියන්නේ. එතකොට බලන්න පුළුවන් තරම් අයින් කරලා තව තියෙයි කියලා ඒ ශෛලය ඒකත් පොච්චනවා. මොකද ඒක තිබුණොත් ආපහු ලියලනවා. අන්න ඒකයි චුට්ටක්වත් ඉතුරු නොකර කෙලෙස් අයින් කරන්න කියලා කියන්නේ. කෙලෙස් චුට්ටක් තිබුණොත් ඇති ලියලලා ඉන්න. අන්න විනෝදේති. ඊළඟට බ්‍යන්ති කරෝති. බ්‍යන්ති කරෝති කියන්නේ එහෙම කරත් කෙලෙස් ආය ඇති වෙනවා. ඉතින් කෙලෙස් වේගය හරි පුදුම වේගයක් නෙමෙයි කෙලෙස් වල තියෙන්නේ. එතකොට පින්නතුනේ බ්‍යන්ති කරෝති කියලා කියන්නේ එන පාරට අයින් කරනවා. කෙලෙස් එනකොට ඔන්න අයින් කරනවා. ආයෙනකොට ආය අයින් කරනවා. ආයෙනකොට ආය අයින් කරනවා. මම මෙච්චර කල් කරා දැන් නම් මට බෑ. මේක හරියන්නේ නැහැ කියලා හිතුවොත් ඉතින් පරාතයි. නිවන් දකින්න කම්ම මේක අනුපස්සනා කරන්න ඕන. ඒක තමයි වැඩපිළිවෙල. නැවත මේක ප්‍රගුණ කරන්න ඕන. දැන් මෙච්චර කල් කළා අවුරුදු 25ක් කරා 30ක් කරා එහෙම හරියන්නේ නැහැ. ඉලක්කයට යනකම්ම මේක අත්හරින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒකයි භ්‍යන්ති කරෝති කියලා කියන්නේ. එනේන පාරට අයින් කරනවා. අර හිගන්නේ හැමදාම ගෙදරට එනවා. හිගන්නට කෑම බීම දෙනවා. හැබැයි හිගන්නගේ මොකක් හරි දෙයක් කෙරෙහි කලකිරිලා කෑම දෙන්න නැතුව හරිනවා. හිගන්න එනවා පළවෙනි දවසේ හම්බෙන්නේ නැහැ. දෙවෙනි දවසෙත් එනවා ඒත් හම්බෙන්නේ නැහැ. තුන්වෙනි දවසේ එනවා ඒත් හම්බෙන්නේ නැහැ. හිගන්න බලනවා මේ මොකද මේ හැමදාම කෑම හම්බුණා අද මොකද නැත්තේ කියලා. ඉතින් එන්න ප්‍රතික්ෂේප කරපුවාම හිගන්න එන්නෙම නැතුව යනවා. අන්න ඒ වගේ කෙලෙස් එන්න පහර දුන්නාම කෙලෙස් වලට මැති වෙලා ඒවා මැඩපවත්තන්න අවස්ථාව ලැබෙනවා. බ්‍යන්ති කරෝති. ඊළඟට අනභවං ගමේති එහෙම කරපුවාම ආය හටගන්න නැති තත්වයටම කෙලෙස්පත් වෙනවා. ඔන්න පහාන සංඥාව. ඊළඟ සංඥා පින්නතුනේ අපි නාමිකව කියන්නම් අපි හිතුවට වඩා කාලය ගියා. ඊළඟට විරාග සංඥා, නිරෝධ සංඥා. විරාගය කියන්නේ ඉතින් නොයල්මනේ. විරාගය කියලා කියන්නේ සෝපාදිශේෂ නිර්වාණ. කියන්නේ කෙලෙස් පරිනිර්වාණය. යම් කිසි කෙනෙක් කෙලෙස් නැති කරා නම් ඒකට කියනවා විරාගය. කියන්නේ රාගය නැති කළා. සෝපාදිශේෂ නිර්වාණය. ඊළඟට නිරෝධය කියලා කියන්නේ නිවිලා ගියා. ඒ කියන්නේ පින්නතුනේ දැන් අපි කිව්වොත් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව. ඒ කියන්නේ පංචස්කන්ධය. කෙලෙස් ගින්දර කෙලෙස් ටික අයින් කරාට පංච උපාදානස්කන්ධය තියෙනවානේ. ඒකත් නැති කරන අවස්ථාව තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ. එතකොට විරාග නිරෝධ කියන්නේ ওই දෙක. ඒ සංඥා දෙක. ඒවා අපි හැඟීම් වශයෙන් පුරුදු කරන්න උන. අනේ කෙලෙස් නැති වුනහම රාගේ නැති වුනහම තියෙන සැනසෙල්ල ඒ සංඥාවක් හැටියට පුරුදු කරන්න ඕන. ඊළඟට පින්නතුනේ විරාග නිරෝධ සංඥා දෙක පින්නතුලට පැහැදිලි. ඊළඟට සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒ කියන්නේ මේ සියලුම ලෝකයන් කෙරෙහි තියෙන අබිරතිය. කාම රූප, කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකයේ කෙරෙහි තියෙන අබිරතිය නොල්මක් බවට පත් කරගන්න ඕනේ. ඒකටත් තියෙන අනිත්‍ය සංඥාවමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. අනබිරත සංඥා මේ හැඟීම මේ ලෝකත්‍රය කෙරෙහිම තියෙන නොල්ම හැඟීමක් හැටියට පුරුදු කරන්න ඕන. ඊළඟට සබ්බ සංඛාරේතු අනිත්‍ය සංඥා. ඒ කියන්නේ සියලුම සංස්කාරයන් කෙරෙහි එතන තියෙන සියලු සංස්කාරකෝත් මේ ලෝකයේ තියෙන අවිඥානික සවිඥානික සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච හැම දෙයකම තියෙන අනිත්‍යතාවය අපි දකින්න ඕන.
ඒක දකින්නවා කියලා කියන්නේ පින්නතුනේ අර අට්ඨියති හරායති jigucchati කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඒක හොඳට දකින්නකොට මහා කලකිරීමක් ඇති වෙනවා. ලැජ්ජාවක් ඇති වෙනවා, පීඩාවක් ඇති වෙනවා. ඒ වගේම පිළිකුලක් ඇති වෙනවා. අනේ මම මේ වගේ දෙයක්ද මේ අල්ලගෙන හිටියේ කියලා Tamanටම ලැජ්ජයි. දැන් බලන්න අපි පුංචි කාලේ විච්ච සමහර ප්‍රශ්නවලදී අපි ප්‍රතික්‍රියා කරපු ආකාරය ගැන දැන් ටිකක් අපි වැඩි හිටි වෙලා කල්පනා කරනකොට දැන් ලැජ්ජාවකුත් එනවා. අනේ මම මෙහෙම නෙමෙයිවට වැඩ කරේ කියලා. නේද? එහෙම එනවනේ. එතකොට බලන්න අන්න ඒ වගේ මේ අනිත්‍ය සංඥාව හොඳට වටහා ගත්තට පස්සේ අයියෝ මම මේවටද මේ අල්ලගෙන දැඟලුවේ කියලා Tamanටම මහ හිරිකිතක් ඇති වෙනවා. ඒක තමයි තබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියලා කියන්නේ. ඊළඟට අවසාන සංඥාව ආනාපාන සතිය. ආනාපාන සතිය පිළිබඳව අපේ පින්නතුලා හොඳට කරුණු දන්නවා. ඉතින් මේ ආනාපාන සතිය හුස්ම රැල්ල හා සම්බන්ධව කරන භාවනාවක්. මේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂිත වූ සංඥාවක්. විප්චිත්ත භාවයේ නැති කරන්න තියෙන එකම භාවනාව, වටිනාම භාවනාව. ලෝ පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලාගේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පාදක කරගන්නේ මේ භාවනාව. ආනාපාන සතිය. ඉතින් මේ ආනාපාන සතිය අනිත් කර්මස්ථානත් එක්ක ගත්තාම විශේෂිත වූ කර්මස්ථානයක්. ඇයි මේ භාවනාව වඩනකොට පින්නතුරු වෙනම පූර්වක්‍ෘතියක් තියෙනවා. ඒක බුද්ධ වචනේ. ඒ කියන්නේ කය හොඳට ඍජුව තියාගන්න ඕනේ. විවේකස්ථානයක් හොයාගන්න ඕනේ. මේකට හොඳට විවේකී අවශ්‍යයි. ඊළඟට පළඟ බැඳ ගන්න ඕනේ. මේක හිටගෙන නිදාගෙන ඇවිදිමින් කරන්න පුළුවන් භාවනාවක් නෙවෙයි. නිසීදති කියලා තියෙනවා. වාඩි වෙලාමයි මේ භාවනාව කරන්නේ. ඊළඟට ස්වභාවික හුස්ම රැල්ලටමයි හිත දාන්නේ. දැන් සමහරව ආනාපාන සතිය කරනවා හිතලා හුස්ම ගන්නවා හිතලා හුස්ම පිට කරනවා. ඒක භාවනාවක් නෙවෙයි. ඒක නිකන් යෝග අභ්‍යාසයක්. ඒක හරියන එකක් නෙවෙයි. භාවනාව කියලා කියන්නේ ස්වභාවික හුස්ම රැල්ලටම හිත දාගෙන කරන උතුම් කාර්යයක්, වැඩපිළිවෙලක්. ඉතින් එහෙමනම් පින්නතුනි අපි ඒ භාවනාව පුරුදු කරන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව අපි වෙනම දේශනාවක් සිද්ධ කරන්නම්. පින්නතුල්ලා දැන් තේරුම් ගන්න මෙන්න මේ කියන සංඥාවන් අපේ ජීවිතේට අපිට ගලප ගන්න පුළුවන් නම් ඒක විශාල සැනසෙල්ලක්. දැන් පින්නතුලට තේරෙනවා මේ කියන සංඥා ටික හොඳට හුරු කරගත්තොත් නිවන් දකින්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් එහෙමනම් මේ සංඥාවන් මේ හැඟීම් දැන් කාටත් මතකයි. අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව, ආදීනව සංඥාව, පහන සංඥාව, විරාග නිරෝධ සංඥා දෙක, ඊළඟට සබ්බ ලෝකේ අනිත්‍ය රස සංඥාව, සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥාව, ආනාපාන සතිය. මෙන්න මේ කියන හැඟීම් අපි අසනීප විච්ච වෙලාවක වුණත් පින්නතුනි අපේ ජීවිතයට ගලප ගත්තොත් වහාම සිතෙහි තියෙන රෝගාබාධ අඩු වෙලා කයට ඒක ඒකාන්තයෙන් බලපාලා ඒ කායික අපහසුතාව පවා නැති කරගන්න අපට අවස්ථාව තියෙනවා. ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම මේ ගිරිමානන්ද සූත්‍රයේ සජ්ජායනා කරන එක හරි වටිනවා. සජ්ජායනා කරනවා වගේම මේ තියෙන ධර්ම කරුණු අපේ ජීවිතයට අපි ගලපාගෙන අපේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයටම යන ජීවිත බවට පත් කර ගන්නට මහන්සි ගන්නට ඕන. ඉතින් අපේ පින්වත් හැම දිනාටම මේ උතුම් සංඥාවන් පුරුදු කරලා අපේ ඉලක්කය වන යමා මහ නිවන සාක්ෂාත් කර ගන්නට මේ දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි